රයිට් පටන් ගමු එහෙනම්. මේ පාඩමේ පොතේ මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් හරි. ලකුණු අඩු එක ගැන වැඩිය වොරි වෙන්න එපා පුතේ. ඇත්තටම ලකුණු 10 දෙන්නෙක් හිටියා. අනික ඔක්කොම අඩු මට්ටමේ හිටියේ. අඩුයි කියන්නේ 6යි 7යි. මම ඒක හොඳයි කියන්නේ නෑ. නමුත් අපි බලමු තියරි එක හොඳට ඔලුවට දාගන්න උත්සාහ කරන්න. නොතේරෙන ඒවා තියෙනවා නම් chat එකකින් එහෙම නැත්නම් පුතාලා කෙලින් ප්‍රශ්න අහලා තේරුම් ගන්න ඕනේ. ඉස්සලා තියරි එක තේරුම් ගන්න. රයිට්. දත්ත සමුදායක් කියලා කියන අපි ක්‍රමානුකූලව දත්ත තොරතුරු එක්ස්ප්‍රෙස් කරන එකට. හරි. ඒතර දත්ත තොරතුරු වල එකතුවකට සරලව අපිට කියන්න පුළුවන් මේක දත්ත සමුදායක් කියලා. හැබැයි අපි සාමාන්‍ය ක්‍රමයට වඩා දත්ත සමුදායක් කියලා කිව්වහම මේකේ අපිට පුළුවන් වෙන්න ඕනේ අතිවිශාල දත්ත ප්‍රමාණයක් තැන්පත් කරන්න. ඒවා වෙනස් කරන්න ඉක්මනට ලබා ගන්න. හරි? ඒක තමයි දත්ත සමුදාය කියලා කියන්නේ. හැබැයි දත්ත සමුදාය කියන එක ප්‍රධාන වර්ග දෙකයි. එකක් තමයි අත්‍යුරු දත්ත සමුදාය කියන්නේ අපි ලිඛිතව තොරතුරු තියාගන්න. සාමාන්‍ය පාසලකුණත් අපි සාම්ප්‍රදායික විදිහට මේ ක්‍රමයට තමයි මේ දත්ත තියාගත්තේ. හොඳයි. මට එහෙනම් පුතාලා කියන්න දත්ත සමුදායක් අත්‍යුරු ක්‍රමයට නම් එහෙම නැත්නම් අතින් නම් මේ තොරතුරු සටහන් කරගන්නේ මේකේදී ඇතිවන ගැටලු කීපයක් කියන්නේ. ඔව් පුතේ. ඔව් පුතේ. ආරක්ෂාව අපහසුයි කියලා මදුසී කියනවා. ඔව් අත්‍යුරු ක්‍රමයේදී ලිඛිත සටහන් තිබ්බහම වෙන කෙනෙකුට අවශ්‍ය නම් ගන්න පුළුවන්. දන්නේ නැහැ කවුද ගත්තේ කියලා සමහර වෙලාවට. එහෙම වෙනවනේ. පත පොත එහෙම යාළුවන්ට දුන්නාම මතක නැහැ කාටද දුන්නේ කියලා. ආරක්ෂාව අපහසුයි. තව නිසා රයිට්. කීපයක් තියෙනවා අපි මතක් කරමු මොනවද කියලා. හරි? පුතේ අත්‍යුරු ක්‍රමයේ එහෙම නැත්නම් ලිඛිත ක්‍රමයෙන් අපි ගියොත් සාමාන්‍ය අපි වගු නිර්මාණය කළ තමයි දත්ත තැන්පත් කරන්නේ එහෙම නැත්නම් සටහන් කරගන්නේ. දත්ත ප්‍රමාණය වැඩි වෙනකොට ක්ෂේත්‍ර ප්‍රමාණය වැඩි වෙනකොට වගුව නිර්මාණය කරන්න බෑ. අපිට ඉඩ පහසුකම් නැහැ. කාර්යක්ෂමතාවය අඩුයි. ඒ කියන්නේ අපි මොන හරි තොරතුරක් හොයද්දි වැඩි කාලයක් යනවා. නිර්වදිතාවය අඩුයි. සමහරවිට අපි අතින් කිසියම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. දෙක දත්ත ආරක්ෂා කිරීම අපහසුයි. කෙනෙකුට අපි හිතමු අපේ තොරතුරු ඔක්කොම ලියලා තියෙන පොතක නම් පොත අරගෙන යන්න පුළුවන්. හරි? ඒක නිසා ආරක්ෂා කිරීම අපහසුයි. මුරපද එහෙම දෙන්න බෑ. ඊළඟට දත්ත ඇතුළත් කිරීම, වෙනස් කිරීම මකා අපහසුයි. අපහසුයි කියලා කියන්නේ ඇතුළත් කරන්න, වෙනස් කරන්න, මකාකක් දමන්න මේ විශේෂ ක්‍රම තියෙනවා. ඒවා පාවිච්චි කරන්න වෙනවා. දත්ත සැවීම පිළිවෙලට සැකසීම අපහසුයි. මොනවාරි තොරතුරක් හොයන්න ගියොත් අපි හිතමු අපේ යාළුවගේ නම්බර එකක්, ෆෝන් නම්බර එකක් පොතක ලියලා තියෙන්නේ. රයිට්. ඊළඟට පුතේ දත්ත ඇතුළත් කරන්න, වෙනස් කරන්න, මකා දායන්න මං කිව්වා අපහසුයි කියලා. දත්ත සොයන්න, පිළිවෙලට සකසන අපහසුයි. මොන හරි තොරතුරක් හොයන්න ගියොත් අපහසුයි.
ඔයගොල්ලෝ දන්න දැන් ෆෝන් එකේ ගත්තොත් ෆෝන් නම්බර් එකක් හොයන්න ගියොත් පළවෙනි අක්ෂරය ගත්තාම අපිට එනවා. හැබැයි අපි සාමාන්‍ය පොතපතේ සටහන් කරද්දී මේක අපිට වෙන්නේ නැහැ. පිළිවෙලට සකසන අපහසුයි. දැන් උදාහරණයක් විදිහට අපි අකාරාදී ක්‍රමයට A කී ඉඳන් Z වෙනකන් නම් ටික ලියන්න. අපහසුයි. අවශ්‍ය දත්තය පමණක් ලබා ගැනීම අපහසුයි. අපිට අවශ්‍ය තොරතුරු විතරක් ගන්න විදිහක් නැහැ. වැඩි මිනිස් ශ්‍රමයක් අවශ්‍යයි. එහෙනම් පුතාලට පේනවා අත්තිරු ක්‍රමයේ ගැටලු ගොඩයි. එහෙනම් මේ ගැටලු මගහරවා ගන්න තමයි අපිට මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ අපි මෘදුකාංග පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රොනික ආකාරයකට දත්ත තැන්පත් කරන්න. එතකොට මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය සැලසුම් කරන්න පාවිච්චි කරන මෘදුකාංගකට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා. අපි කියන ඒවට දත්ත සමුදාය කළමනාකරණ පද්ධති. ඉංග්‍රීසියෙන් කියනවා database management systems එහෙම නැත්නම් කෙටියෙන් DBMS කියන. අමුතු දෙයක් නෙමෙයි මේ. අපි වල උදාහරණ බැලුවොත් පුතේ Microsoft Access තියෙනවා, MySQL තියෙනවා, Oracle base මෙන්න මේ වගේ විවිධ පරිගණක වැඩසටහන් මෘදුකාංග අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි ඉස්සෙල්ලා කතා කරා අපේ අත්‍යවශ්‍යම අවාසි එහෙනම් වාසි ගැන කතා කරොත් වගු නිර්මාණ ඉතා පහසුයි. තැන්පත් කරන්න පුළුවන් අඩු ආචරණ ආධාරිතාවයක් ඕනේ. ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එකට අවශ්‍ය නම් අපිට පුළුවන් මුළු පුස්තකාලෙකම තියෙන තොරතුරු සටහන් කරගන්න. තොරතුරු සෙවීම කාර්යක්ෂමයි. අපි දන්නවා අපි මොන හරි තොරතුරක් හොයන්න ගිහිල්ලා වෙබ් පිටුවේ ගත්තොත් පළවෙනි අක්ෂර දෙක තුන ගහද්දී අදාළ එකේනවා. ඒ කියන්නේ අපේ මේ උපස්ථ පිටපත් බෑකප් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට දත්ත සමුදාය ආරක්ෂාව ඉහළයි. ඇයි මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ හින්දා කවුරු හරි දත්ත බලනව අය ඒවා වෙනස් කරන මේ හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනිකව සටහන් වෙලා තියෙනවා. ඒ නිසා ආරක්ෂාව බොහොම ඉහළයි. නව රෙකෝඩ් එකතු කිරීම වෙනස් කිරීම ඉවත් කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. අලුතෙන් එකක් ඇඩ් කරනවා කියන එක ඉච්චර අමාරු නෑ. අපි ලිඛිත ක්‍රමයට නම් අන්න කරදරයක් නේ. අර කාකපාද එහෙම දාලා තනින් තනින් ලියන්න. ඊළඟ එක දත්ත සෙවීම සහ පිළිවෙල සැකසීම පහසුයි. අපි ගැන කතා කරා. මේක හොයලා පිළිවෙලට හදන එක අවශ්‍යයි. ඊළඟට දත්ත විශ්ලේෂණය ඉතා පහසුයි. අපිට සමහර වෙලාවට සියලුම සිසුන් නෙමෙයි අපිට ඕනේ කොටසක් තෝරගන්න. අන්න දත්ත විශ්ලේෂණය අපි පාවිච්චි කරනවා. දත්ත හවුලේ භාවිතාවේ නම් දත්ත හොමාරු පහසුයි කියලා කියනවා. ඒ කියන්නේ අපි සමහරලට අපේ තියෙන දත්ත ඒවා බෙදා ගන්නවා. ඊළඟට දත්ත ස්වායත්තතාවය data independence ඉහළයි. එනම් මෘදුකාංග කිහිපෙටම එකම දත්ත භාවිතය කරා හැකිය. මේක මේගොල්ලන්ගේ එන එකක් දත්ත ස්වායත්තතාවය කියන එක. ඒ කියන්නේ එකිනෙක සම්බන්ධයක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒකේ වාසිය තමයි අපි මෘදුකාංගයට දත්ත සමුදාය නිර්මාණය කරපු එක අනිත් පැත්තට ගන්න පුළුවන්. right. හොඳයි ඒ තමයි වාසි. දත් සමුදායක ලක්ෂණ බලමු. හරි. දැන් මම කිව්වා මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තමයි එන්නේ. මේක පොතේ සමහරට කට්ටිය අය ඒකටම ලොග් වෙන්න. පළවෙනි එක තමයි දත්ත සමරික්තතාව, data redundancy. ඒ කියන්නේ එකම දත්තය නැවත නැවත සටහන් වීම බොහොම අවමයි. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක. ඊළඟට දෙවෙනි එක දත්ත සංගතතාවය, consistency. ඒ කියන්නේ මේ දත්ත වෙන වෙනම තියෙන නිසා මේ සංගතතාවය වැටි කරගන්න පුළුවන් කියලායි කියන්නේ. කාර්යක්ෂමතාව වැඩි. එනම් දත්ත ලබා ගැනීම වේගවත් සිදු කළ හැකිය. එනවලු. නිරවද්‍යතාවය වැඩි. අපි දන්නවා කැල්කියුලේෂන්ස් එහෙම කරද්දී අපිට වඩා වැඩි හැකියාවකින් යුක්තයි. හොඳයි. දැන් අපි මේ වගුව ගත්තොත් පළවෙනියටම කියව ප්‍රාථමික අතුර දැන් අපි පැහැදිලි කරගත්තා. ඕනෑම වගුවක තියෙන්න ඕනේ රෙකෝඩ අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. හරි අනන්‍යව හඳුනා ගන්න. ශිෂ්‍ය වගුව ගත්තොත් අතුලත් වීමේ අංකයෙන් තමයි අපි අනන්‍යව හඳුනාගන්නේ. අන්න ප්‍රාථමික අතුල. විෂය වගුව ගත්තොත් විෂය කේතයෙන් තමයි අනන්‍යව හඳුනාගන්නේ. අන්න ප්‍රාථමික අතුල. ලකුණු වගුව ගත්තාම අතුලත් වීමේ අංකය විතරක් ගන්න බෑ නැවත නැවත යදෙනවා.
විෂයකේතේ විතරක් ගන්න බෑ නැවත නැවත යනවා මේ දෙක සම්බන්ධ කරලා ගන්න. ඒක නිසා මේ ප්‍රාථමික යතුර සංයුක්ත යතුරක් වෙනවා. එහෙනම් ওই ටික තමයි අපි කතා කරේ. ඊළඟට එන්න ඕනේ තමයි ආගන්තුක යතුර කියලා කියන්නේ. ආගන්තුක යතුරක් කියලා කියන්නේ පොතේ වගු සම්බන්ධ කරන ක්ෂේත්‍රය කියන එකයි. හැබැයි මේකට කාරණා දෙකක් එන්න ඕනේ. පළවෙනි කාරණය තමයි ආගන්තුක යතුරක් වෙන්න නම් ඒ ක්ෂේත්‍රයට සමාන ක්ෂේත්‍රයක් අනෙක් වගුවක තියෙන්න ඕන. ඒ කියන්නේ සම්බන්ධ වෙන වගුවත් එක්ක සමාන ක්ෂේත්‍රයක් තියෙන්න ඕන. ඊළඟට අපේ ආගන්තුක යතුරේ තියෙන ක්ෂේත්‍රය සම්බන්ධ වෙන්නේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක පමණයි. යන් අපි උඩට. right. අපි ශිෂ්‍ය වගුවෙන් පටන් ගමු. පොදු ඒවා ගත්තොත් නම ලිපිනේ කියන පොදුනේ. හැබැයි ඇතුළත් වීමේ අංකය පොදුයි. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට මම බලනවා මේ ඇතුළත් වීමේ අංකය පොදුයි. පළවෙනි එක හරි. දෙවෙනි එක බලන්න මේ ඇතුළත් වීමේ අංකය සම්බන්ධ වෙන්නේ මේ වගුවේ ප්‍රාථමික යතුරත් එක්කද? නැහැ පුතේ. මේ තියෙන ප්‍රාථමික යතුරේ කොටස් දෙකක් තියෙනවා. මේක සම්බන්ධ එකට විතර. එහෙනම් මෙතන අපි කියන foreign keys නැහැ. හරි ආගන්තුක යතුරු නැහැ මේ ටේබල් එකේ ආගන්තුක යතුරු නැහැ මේ දෙක සමානයි තමයි හැබැයි මේ පැත්තට ගිහුවහම මේක ප්‍රාථමික යතුරු නෙවෙයි ඒ නිසා මේකෙදි කිසිම ආගන්තුක යතුරක් අපිට නැහැ විශේෂකේතේ ගමු ඒතර විශේෂකේතයත් සමානයි හැබැයි මේ විශේෂකේතේ සම්බන්ධ වෙන්නේ මේ විශේෂකේතය ඒ කියන්නේ මේකේ ප්‍රාථමික යතුරු එක නෙමෙයි ඒ නිසා මේකත් අපි කියනවා සංයුක්ත යතුරක් sorry අපි ගත්තොත් එහෙම ආගන්තුක යතුරක් නැහැ විෂය වගුවට දැන් අපි ලකුණු වගුවට යමු. ලකුණු වගුව ගත්තොත් ඒකේ තියෙන ඇතුළත් වීමේ අංකය සම්බන්ධ වෙනවා ශිෂ්‍ය වගුවේ ඇතුළත් වීමේ අංකයත් එක්ක. පළවෙනි කන්ඩිෂන් එක හරි. ඒක සම්බන්ධ වෙන්නේ ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. ඒකත් හරි. එහෙනම් ඔන්න අපිට පළවෙනි ආගන්තුක යතුර හම්බෙනවා කොහෙද තියෙන්නේ? ලකුණු වගුවේ ඇතුළත් වීමේ අංකය. ඒ වගේම තමයි විශේෂකේතේ බැලුවොත් මේ දෙකේ මේ විශේෂකේතේ කියන එක සම්බන්ධ වෙන්නේ විශේෂ වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. ඒක නිසා මේකත් අපිට සලකන්න පුළුවන්. එහෙනම් මෙතන ඇතුළත් වීමේ අංකය සහ විශේෂකේතේ කියන දෙකම. ඒතර විශේෂකේතේ පොදුයි සම්බන්ධ වෙන්නේ විශේෂ වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. එහෙනම් පුතේ මේකත් අපි අත කතා කරන ආගන්තුක යතුරක් වෙනවා. හරි. ආගන්තුක යතුර තේරුණු කට්ටිය අත උස්සන්න. ආගන්තුක යතුර. සරලව කිව්වොත් වගු දෙකක් සම්බන්ධ කරන ක්ෂේත්‍රයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පොදු වෙන්න ඕනේ. ඒක සම්බන්ධ වෙන්නේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. එහෙම වුණොත් තමයි ඒක ආගන්තුක යතුරක් වෙන්නේ. එහෙනම් අපි ප්‍රාථමික යතුර ගැන කතා කරා. හරි සරලයි. අපිට වගුවක පේලි අනන්‍ය හඳුනා ගන්න. ඊට පස්සේ සංයුක්ත යතුර ගැන කතා කරා. එක ක්ෂේත්‍රයකට වඩා පාවිච්චි කරනවා නම් right ඊළඟට අපි කතා කරන්න යනවා ආගන්තුක යතුර ගැන තව දුරටත් මේක කොහොමද වෙන්නේ කියලා. හරි? ටක් ගාලා මම මෙතනදී දෙන්නම් පුතේ වගු ටිකක්. මට හොයලා දෙන්න මේ වගු තුනේ මොනවද ප්‍රාථමික යතුරු සහ ආගන්තුක යතුරු කියලා. ඒක අපි කලින් කරපු එකක්. ඒ උත්තර දිහා නොබලා 1 2 3 කියන එකේ මට හොයලා දෙන්න. ඔව් පළවෙනි එක ප්‍රාථමික යතුරු මොකක්ද? දෙවෙනි එක ආගන්තුක යතුරු. පළවෙනි එකකින් පටන් ගමු. right පළවෙනි වගුවේ ශිෂ්‍ය වගුව ගත්තොත් මොකද්ද ප්‍රාථමික යතුර වෙන්නේ ශිෂ්‍ය වගුවේ? ඔව් ශිෂ්‍යාංකයේ තියෙනවා නම තියෙනවා ලිපිනේ තියෙනවා නේ එහෙනම් අපි මුලින්ම දැනගන්න ඕනේ ශිෂ්‍යාංකය තමයි ප්‍රාථමික යතුර වෙන්න ඕන. ඔන්න මම අන්ඩර්ලයින් කරා. පාඨමාලා වගුව ගමු. පාඨමාලා වගුවේ මොකක්ද එන්නේ ප්‍රාථමික යතුර? පාඨමාලා අංකයේද පාඨමාලාවේ නමද? කෙනෙකුට කියන්න පුළුවන් දෙකම වෙන්න පුළුවන් කියලා. හැබැයි දෙකම ගන්න බෑ. දෙකෙන් එකක් තමයි ගන්න ඕන.
එහෙනම් උදාහරණයක් විදිහට මම ගන්නවා පාඨමාලා අංකය. ප්‍රාථමික අතුර හෙව්වා දෙවෙනි එකේ. ඊළඟට ශිෂ්‍ය පාඨමාලා වගුව ගත්තොත් මොකද්ද ප්‍රාථමික අතුර වෙන්නේ? ඒ කියන්නේ ශිෂ්‍යයන් ගන්න පුළුවන් පාඨමාලා මොනවද? එතකොට ඔයාලා දන්නවා එක ශිෂ්‍යයෙක් පාඨමාලා ගොඩක් ගන්න පුළුවන්. එකම පාඨමාලාව ශිෂ්‍යයන් ගණනාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම වෙන වෙනම ගන්න බෑ. එහෙනම් මේ දෙක එක සමානව ගන්න ඕනේ. මේ දෙකම එකට ගත්තොත් තමයි ඒක ප්‍රාථමික අතුරක් වෙන්නේ. එහෙනම් ප්‍රාථමික අතුරු තුන අඳුරගත්තා. මොනවද ප්‍රාථමික අතුරු තුන? ශිෂ්‍ය වගුවේ ශිෂ්‍යාංකය, පාඨමාලා වගුවේ පාඨමාලාංකය, ශිෂ්‍ය පාඨමාලා වගුවේ ශිෂ්‍යාංකය එකතු කිරීම පාඨමාලාංකය. අන්න එහෙමයි එන්නේ. අපි ඊළඟට බලන්න යන්නේ වගු අතර සම්බන්ධතාව ගැන. සම්බන්ධතා වර්ග ප්‍රධාන වශයෙන් තුනක් අපිට කියන්න පුළුවන්. ඒක සම්බන්ධතාවය. ඒක බහුව සහ බහු බහුව. හරි. එහෙනම් මුලින්ම බලමු මොකද්ද මේ ඒක සම්බන්ධතාවය කියලා කියන්නේ. ඒක සම්බන්ධතාවය කියන්නේ මේක වගු අතර සම්බන්ධතාවය පළවෙනි වගුවේ එක රෙකෝඩයක් එක්ක සම්බන්ධ වෙන දෙවන වගුවේ රෙකෝඩ ගණන තමයි කියන්නේ. හරි ඒ කියන්නේ අපි ගත්තොත් එක රෙකෝඩයක් ගත්තොත් එක වගුවෙන් අනෙක් වගුවේ සම්බන්ධ වෙන්න ඕන එක රෙකෝඩයක් එක විතරමයි. ඒ දෙවෙනි වගුව එකක් ගත්තොත් පළවෙනි මේකෙන් සම්බන්ධ වෙන්න ඕන එකක්ම විතරක් නම් අපි කියන ඒක සම්බන්ධතාවය. අපි හිතමු ස්වාමීන් සහ භාර්යාවන් පිළිබඳව වගු දෙකක් තියෙනවා. නීත්‍යානුකූලව බැඳීම් තියෙන දෙන්නෙක් කියලා හිතමු. එතකොට ස්වාමියාව තෝරගත්තොත් අපේ තියෙන දත්ත වගුවෙන් අපිට ඊට අදාළ භාර්යාව අනෙක් වගුවෙන් අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් ප්‍රින්සිපල් සහ පාසල ගත්තොත් රයිට් පාසලක ඉන්නේ එක ප්‍රින්සිපල් කෙනෙක් වැඩ කරන්නේ එක පාසලක විතරයි. ඒක සම්බන්ධතාවය. රයිට් ඊළඟට තියෙනවා ඒක බහු පළවෙනි කී රෙකෝඩයක් සම්බන්ධ වෙන දෙවෙනි වගුවේ රෙකෝඩ කිහිපයක් එක්කලා නම් දෙවෙනි වගුවේ රෙකෝඩයක් හම්බෙන්නේ පළවෙනි වගුවේ එක රෙකෝඩයක් විතරක් නම් අපි කියන එකට ඒක බහු කියලා. දැන් බලන්න ළමයි සහ දරුවා මව සහ දරුවා කියලා අපි වගු හැදුවොත් සම්බන්ධතාවය දක්වන්න. හරි එක මවක් ගත්තොත් දරුවෝ ගණනාවක් කියනවා. දරුවෙක් ගත්තොත් එක මවයි. අන්න ඒක බහු සම්බන්ධතාවයක්. අවසාන වශයෙන් බහු සම්බන්ධතා. බහු කියලා කියන්නේ දැන් ගුරුවරයෙක් ගත්තාම ශිෂ්‍යයන් ගණනාවකට උගන්වනවා. ශිෂ්‍යයෙකුටත් ගුරුවරු සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. රයිට් හොඳයි. එහෙනම් මේ සම්බන්ධතා ගැන පැහැදිලි අය පුතේ අත උස්සලා ඉන්න පොඩ්ඩක්. රයිට් මෙන්න මේ වගු ටිකේ ටක් ගාලා සම්බන්ධතා ටික මට එවන්න. ඒකද ඒක බහුද බහු බහුද කියලා මෙන්න මේ තියෙන 1 2 3 4 5 6ක් තියෙනවා. නම් කරලා 6 එවන්න.
හරිද පුතේ? ඔව්. තරුෂි මට කියන්න දොස්තර සහ රෝගියා අතර සම්බන්ධය ඒක ඒකද ඒක බහුද බහු බහුද කියන? පොදුව කියන්නේ ඒක බහු. දොස්තර කෙනෙක් ගත්තොත් රෝගීන් කීයක් එක සම්බන්ධ වෙනවා? එක රෝගියෙක් ගත්තොත් නෑ දොස්තර කෙනෙක් ගත්තොත් රෝගීන් කීයක් එක? ගොඩක් ගැන බලන්න. එක රෝගියෙක් ගන්න දොස්තරලා කීයක් එක්ක බෙහෙත් ගනීවිද? ගොඩක්. එහෙනම් පළවෙනි එක වෙන්න ඕනේ දොස්තර සහ රෝගියා කියන්නේ බහු සම්බන්ධතාවය. ඊළඟට දොස්තර සහ රෝහල කියන සම්බන්ධතාවය ගත්තොත්. ඔව් නිසත්මා මට කියන්නේ දොස්තර සහ රෝහල මොකක්ද සම්බන්ධතාවය? ඒක බහු. ඒක බහු. දොස්තර කෙනෙක් වැඩ කරන්නේ එක රෝහලක විතරයි. එක රෝහලක දොස්තරලා ගොඩායි. එහෙනම් ඒක බහු වෙනවා. බොහොම හොඳයි. විදුහල්පති සහ පාසල නිසල් මට කියන්නේ විදුහල්පති සහ පාසල ඒක වෙන්න ඕනේ එක විදුහල්පති කෙනෙක් සම්බන්ධ වෙන එක පාසලක් එක්ක එක පාසලකට එක විදුහල්පති කෙනයි ඒක වෙන්න ඕනේ. ගුරුවරයා සහ පාසල මදුෂි ඒක බහු. ඒක බහු කියලා කියන ගුරුවරයෙක් ගත්තාම වැඩ කරන එක පාසලක ගුරුවරුන් ගොඩයි ඒක බහු වෙන්න ඕනේ. ශිෂ්‍යයා සහ පාසල ධනේෂා ඒක බහු. එක ශිෂ්‍යයෙක් ගත්තොත් එක පාසලක පාසලක් ගත්තොත් ශිෂ්‍ය ගොඩයි ඒක බහු. බොහොම හොඳයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා චමෝ බහු වෙන්න ඕනේ එක ගුරුවරයෙක් ගත්තොත් ශිෂ්‍යයන් ගණනාවක් එක්ක එක ශිෂ්‍යයෙක් ගත්තොත් ගුරුවරුන් ගණනාවක් එක්ක ඒ නිසා මේක බහු වෙනවා. right හොඳයි. මීට අමතරව පුතේ තව කීපයක් අපි කතා කරනවා. මේ වචන විතරයි අපි ප්‍රැක්ටිකල් වලදී මේක චුට්ටක් බැලුවා. මොනවද බැලුවේ? විමසුම් කියලා තියෙනවා. විමසුමක් කියලා කියන්නේ අපිට අවශ්‍ය තොරතුරක් ලබා ගන්නවා කියන එක. ඒ කියන්නේ අපි වගුගත කරාට පස්සේ අපිට අවශ්‍ය දේ. දැන් උදාහරණයක් ගත්තොත් ශිෂ්‍යයන්ගේ මුල නම සහ අවසාන නම ලයිස්තුවක් ඉල්ලනවා. ඒතර අපිට දත්ත කොච්චර තිබුණත් අපිට ඕනේ මුල නමයි අවසාන නමයි විතරයි ගන්න පුළුවන්. ගණිතය සඳහා ලකුණු 90ට වඩා ලබාගත් සිසුන්ගේ ලියාපදිංචියක් පුළුවන් නේ. අන්න අපිට ඒ විමසුමකින් කරන දේ ගැන කතා කරන අවශ්‍ය තොරතුරු අවශ්‍ය විදිහට වගු සම්බන්ධ කරලා ලබා දෙන එක තමයි මේ විමසුමේදී සිද්ධ වෙන්නේ. right හොඳයි පුතේ ඔය ටික තමයි මට තියරි එක විදිහට පොඩ්ඩක් කියලා දෙන්න තියෙන්නේ. right ෆෝරම තියෙනවා. ඔය ටික තමයි කතා කරන්න ඕන. right අපි 5 minutes break එකක් ගමු. දැන් 9:20යි 9:25ට අපි නැවත සැරයක් මතක් කරගමු. එහෙනම් අපි දන්නවා මේ ප්‍රශ්නේ අහලා තියෙන විෂය වගේ ක්ෂේත්‍ර ගන්න කීයද කියලා උත්තරය 2 කියන එකේ ඉන්න ඕන. right දෙවෙනි ප්‍රශ්නේ පහත සඳහන් අංක අතුරින් දත්ත පාදක කළමනාකරන යෙදුමකින් සපයනු නොලබන අංගය කුමක්ද? අපි ගත්තානේ දත්ත සැකසීම කතා කරා නේද?
Word ගත්තා, Excel ගත්තා, PowerPoint ගත්තා මේ databases. එතකොට මේ databases වලින් දෙන්නේ නැති එකක් මොනවද කියලා අහන්න. ඔව් දත්ත තේරීම sorting කියන්නේ මොකද්ද? පිළිවෙලට සකස් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් නම ආකාරාදී පිළිවෙලට A to Z sorting. database එකක තියෙනවද? ඔව් තියෙනවා පුතේ. නිතර ඕන වෙනවා. දෙවෙනි එක දත්ත යාවත් කාලීන කිරීම. දත්ත වෙනස් කරන්න ඕනේ. ඔව් අපිට වෙනස් කරන්න ඕනේ. එහෙනම් දෙවෙනි එකක් තියෙන්න ඕනේ. වාර්තා ජනනය කිරීම. වාර්තා කරලා කියන්නේ අපිට නම් ලයිස්තුවක් කිව්වම වාර්තාව. එහෙනම් වාර්තාවක් තියෙනවා. ප්‍රස්ථාර තමයි අපි දකින්නේ නැත්තේ databases වලදී. ඒ සඳහා විශේෂයෙන් අපි Excel වගේ වැඩසටහනක් තමයි පාවිච්චි කරන්න ඕන. ඒ නිසා මේකේ විදිහට අවසාන උත්තරේ එන්න ඕන පුතේ ප්‍රස්ථාර ජනනය කිරීම. හොඳයි. අහනවා කුලීරත වගුවේ ප්‍රාථමික යතුරු ලෙස තෝරා ගැනීමට වඩා සුදුසු ක්ෂේත්‍රය මොකක්ද කියලා. ටග්ගල මට උත්තර ටික එවන්න. පුතේ බොහොම හොඳයි ප්‍රාථමික යතුරු වෙන්න ඕනේ ටැක්සි නම්බර් එක අනන්‍යව හඳුනා ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම තමයි රේට් ටේබල් එක ගත්තොත් පුතේ රේට් ටයිප් එක එන්න ඕනේ. අහන්නේ කුලීරත වගුව. right. පහත දැක්වෙන කුමන ක්ෂේත්‍රයේ දත්ත පාදකෙහි ආගන්තුක යතුරු සඳහා උදාහරණයක් වේද? මට කියන්න මේ දෙක දිහා බලලා ආගන්තුක යතුරු මොනවද කියලා. බලන්න කොහොමද පොදු ඒවා තියෙන්නේ? ටැක්සි නම්බර් කියන එක පොදුයිද? වගු දෙකට නෑ. රේට් ටයිප් පොදුයිද? ඔව්. ඩ්‍රයිවර් නේම් තියෙනවද? නෑ. ඩ්‍රයිවර් සිටි තියෙන. එහෙනම් රේට් ටයිප් තමයි වෙන්නේ. කොයි රේට් ටයිප්ද? කුලීරත වගුවේ රේට් ටයිප්ද? එහෙම නැත්නම් මිල ගණන් වගුවේ රේට් ටයිප්ද? කොයි එකද? ප්‍රාථමික යතුරු ගත්තොත් මෙන්න මේක ප්‍රාථමික යතුර මේක ප්‍රාථමික යතුර. එහෙනම් අපි දන්නවා මේක තමයි නේද සම්බන්ධ වෙන්නේ මේකත් එක්ක. මේ ආගන්තුක යතුරු මොනවද කියලා. ආගන්තුක යතුරු කියන්න කලින් අපි ප්‍රාථමික යතුරු අඳුර ගන්න ඕනේ. ඒතර මේකේ ප්‍රාථමික යතුරු ටැක්සි නම්බර් කියන එක මේකේ ප්‍රාථමික යතුරු රේට් ටයිප් කියන එක වෙන්න ඕනේ. ඊළඟ පොදු වෙන්න පුළුවන් මෙන්න මේ දෙක තමයි. හරි මේ දෙක තමයි අපි මේක ගත්තොත් මේක සම්බන්ධ වෙන්නේ මේක සමානයි මේක සම්බන්ධ වෙන්නේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරත් එක්කද ඔව් එහෙනම් මේක මේකට සම්බන්ධ වෙනවා ඒ කියන්නේ මෙන්න මේක තමයි ආගන්තුක යතුර වේ එහෙනම් කුලීරත වගුවේ රේට් ටයිප් කියලා එනවා හරි කුලීරත වගුවේ රේට් ටයිප් කියලා එනවා කුලීරත වගුවේ රේට් ටයිප් කියලා එනවා උත්තරේ ඊළඟ එක ලේසි මිල ගණන් වගුවේ තිබෙන ක්ෂේත්‍ර සහ රෙකෝඩ් මිල ගණන් වගුවේ ක්ෂේත්‍ර සහ රෙකෝඩ් ක්ෂේත්‍ර 2යි රෙකෝඩ් 3යි ශිෂ්‍ය වගුව සඳහා ප්‍රාථමික යතුරු ලෙස වඩාත්ම යෝග්‍ය ක්ෂේත්‍රය කුමක්ද ශිෂ්‍ය වගුවක් ගැන අහුවොත් මොකද්ද වෙන්න පුළුවන් කියලා අහනවා
මේක නම් උඩේකට සම්බන්ධ නැහැ නේ. ඔව් ශිෂ්‍ය වගුවට සම්බන්ධ වෙන්න ඕන කෝකද කියලා අහනවා. එතකොට ඔව් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් නම්බර් කියන එකේ එනවා. right ඊට පස්සේ දත්ත සමුදායක ආගන්තුක යතුරු නිදහස් වෙන්නේ මොකද්ද කියලා අහනවා. ඔව් විෂය වගේ සබ්ජෙක්ට් කෝඩ් කියන එක වෙන්න බෑ පුතේ. සාමාන්‍යයෙන් ඒක තමයි ප්‍රාථමික යතුර වෙන්නේ. ලකුණු වගේ සබ්ජෙක්ට් කෝඩ් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට උත්තරේ එන්න ඕනේ ලකුණු වගේ සබ්ජෙක්ට් කෝඩ් කියන එකයි. ඊළඟ එක ගත්තොත් එක් වස්තුවකට සම්බන්ධ ක්ෂේත්‍ර එකතුවකට රෙකෝඩයක් කියලා කියනවා. ඒ හරි සම්බන්ධිත වගු එකතුවකට දත්ත සමුදායකයි කියලා එක හරි එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර වේ. හරි මේ තුනම හරියන්න ඕනේ මේක ගැන බලද්දී. right හොඳයි මට මේ ප්‍රශ්නෙට උත්තර ටික එවන්න chat එකේ. මට කියන්න මොකද්ද ප්‍රාථමික යතුර සඳහා වඩාත්ම යෝග්‍ය කියලා. right හොඳයි අපි බලමු. දැන් බලන්න මේකෙදි කියනවා පුස්තකාලයක වාර්තා සඳහා තියෙන බුක්ස් වගුව කියලා. ISBN තියෙනවා. හරි. book ID එක තියෙනවා, book name එක තියෙනවා, publish ID තියෙනවා, edition තියෙනවා. ප්‍රාථමික සඳහා යෝග්‍ය ක්ෂේත්‍රය මොකක්ද කියලා අහන්න. මොකක්ද දෙන්නු? book ID කියන එක. පුතලට පේන්නේ ISBN එක සමානයි, නම සමාන වෙනවා, publish ID සමාන, edition සමාන වෙනවා. ඒ නිසා මේක ගත්තොත් එහෙම book ID කියන එක තමයි වඩාත්ම සුසු වෙන්නේ. ආගන්තුක යතුර සඳහා යෝග්‍ය ක්ෂේත්‍රය මොකක්ද කියලා අහන්න. එහෙනම් ආගන්තුක යතුරක් වෙන්නේ මොකේද? ඔව්. තවත් වගුවක් එක්ක සම්බන්ධ වෙනවා නම් මොකක් වෙන්න ඕනද? එකක් වෙන්න පුළුවන්ද book ID කියන එක මේකේ තියෙන විදිහට අපි අනිත් එක දන්නේ නැහැ. මේ සමහරට ප්‍රශ්න කොටසක් අඩුද කියන එක. අපි සාමාන්‍ය දැනුමින් අපි ගත්තොත් book ID එහෙම නැත්නම් මේකේ විදිහට ISBN කියන එක ගන්නත් පුළුවන් වෙන්න ඕන.
මේකේ මට හිතෙන විදියට නම් හොඳම එක තමයි publisher ID. තවත් ID එකක් තියෙනවා දැන් book ID එක මේකේ ප්‍රාථමික. ඒ කියන්නේ publisher ගේ තොරතුරු මෙතන නෑනේ. ඒක වෙනම තියෙනවා. ඒ නිසා මේක දිහා බලපුවම අපිට ගන්න පුළුවන් හොඳම ආගන්තුකය අතර වෙන්න පුළුවන් ඇත්තේ මේ publisher ID කියන එක. හරි? උත්තරේ එන්න ඕනේ publisher ID. මොකද ඒ තොරතුරු ID එකක් එකත් යුනික් හැබැයි ඒක වෙනම තියෙනවා. එහෙනම් publisher ID කියන එක තමයි හරි උත්තරේ කියලා ගන්න වෙන්නේ. right. බලන්න මේකේ උත්තරේ මොකද්ද? මං කියන්නේ 1 2 3 4 කියලා. ඒතර 1 2 3 4 ගත්තාම මොකද්ද උත්තරේ එන්න ඕනේ කියලා කියන්න මට. තත්ත්ව සමුදාය සම්බන්ධ පහත කවරක් නිවැරදි වන්නේද? ක්ෂේත්‍ර එකතුවක් රෙකෝඩයක් සාදයි. එක හරි. රෙකෝඩ් එකතුවක් වගුවක් සාදයි. හරි පළවෙනි එක හරි වගේ. දෙවෙනි එක බලන්න. ක්ෂේත්‍ර එකතුවක් වගුවක් සාදයි වැරදි. රෙකෝඩ් එකතුවක් ක්ෂේත්‍ර සාදයි වැරදි. වගුවල එකතුවක් වැරදි. පළවෙනි එක උත්තරේ එනවා. හරි? ක්ෂේත්‍ර එකතු වෙලා තමයි රෙකෝඩයක් හැදෙන්නේ. රෙකෝඩ් එක තුල තමයි ටේබල් එකක් හැදෙන්නේ. right. අපි ඊළඟ එකට යමු එහෙනම්. ඔව්. මේ ප්‍රශ්නේදී අහනවා ශිෂ්‍ය වගුවේ ඇති ක්ෂේත්‍ර සංඛ්‍යාව. ලේසි. ඊය දෙන්න ඕනේ. ශිෂ්‍ය වගුවේ ඇති ක්ෂේත්‍ර. ශිෂ්‍ය වගුවේ ඇති ක්ෂේත්‍ර 1 2 3 4යි. උත්තරේ 4 වෙනවා. දත්ත සමුදාය ආගන්තුක යතුරු ලෙස උදාහරණයක් වන්නේ කුමක්ද? right. ආගන්තුක යතුරු සඳහා උදාහරණයක් වන්නේ මොකද්ද කියලා යහන්නේ. හරි. ඒතර ආගන්තුක යතුරු මොනවද තියෙන්නේ? ඔව් book ID, title reserved, student name, student ID, grade, life manager, student ID, reserved date, book ID. මෙන්න තියෙනවා. ලින්ක් කිරීම යටතේ. හරි. ඒතර අපි දන්නවා මේකේ book ID තමයි ප්‍රාථමික යතුරු වෙන්නේ. student ID තමයි මේකේ ප්‍රාථමික යතුරු වෙන්නේ. ඒ කියන්නේ මේකෙන්නේ student ID එකයි book ID එකයි. right. හරි. එහෙනම් මේකේ foreign කීය. එහෙම නැත්නම් ආගන්තුක යතුරු කියන එක තියෙන්නේ. ඔව්. book ID කියන්නේ. book ID කියන්නේ කොහෙද? වෙන් කිරීම එකේ book ID සම්බන්ධ වෙනවා පොත්වල book එකට. හරි. ඒකෙම student ID සම්බන්ධ වෙනවා student table එකට. right. එහෙනම් අපි දන්නවා මේකෙදි student ID කියන එකත් එනවා මෙතෙන්ට book ID. ඒතකොට මේකේ ආගන්තුක යතුරු දෙකයි. මේකකවත් නැහැ. right. ඊළඟට අහනවා කුමාර විසින් වෙන් කරන ලද පොතේ මාතෘකාව කුමක්ද කියලා. ඔව්
කුමාරව ගත්තොත් ඔව් මොකද පොත B001 effective writing කියන එක තමයි එන්නේ. right එන effective writing කියන එක එන්න ඕන. අවසානික සිසුවෙකු පුස්තකාලයේ සමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්ය සඳහා යාවත්කාලික වගු මොනවාද කියලා අහනවා. ඔව් අය පාරක් කියවල බලන්න. පුස්තකාලේ සමාජිකයක් ගත්තාම මොනවද වෙනස් වෙන්නේ කියලා. හරි පුතේ. එහෙනම් ඔච්චර තමයි මට කතා කරන්න තියෙන්නේ. මේක ගත්තොත් පුස්තකාලයේ සමාජය ගත්තහම යාවත් කාලේ කරන වකු මොනවද කියලා තමයි අහන්නේ. පොතකුත් වෙන් කරනවා කියලා කියනවා. එහෙනම් ශිෂ්‍ය වගුව වෙන්න ඕනේ. මොකද අපි ඒකේ දානවනේ. හරි. ලයිබ්‍රරි මෙම්බර් කියන එක කියනවා. පොතක් වෙන් කරනවා කියලා කියනවා. හරි. ඒතර පොතක් වෙන් කරනවා කියලා කිව්වොත් ඔව් මේ තුනම වෙනස් වෙන්න ඕන. තුනම වෙනස් වෙන්න ඕන. නේ? මගේ විදිහට නම් මේ තුනම කියන එක තමයි මම හිතන්නේ අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. හොඳයි පුතේ. එහෙනම් අපි අද දවසට මෙතනින් අතර කරනවා. තවත් මේ වගේම ප්‍රශ්නත් එක්ක අපි ලබන සතියේ තව පාඩමක් කතා කරමු. good night පුතේ එහෙනම් good night sir